අයිබෝවන් දරුවනි ඉකොනොමික්ස් විත් පසිදු ලියනගේ YouTube නාලිකාවෙන් අපි අද ඕගලන්ට අරගෙන ආවා වෙනස්ම අලුත්ම සංකීර්ණයි කියලා හිතෙන පාඩමක්. මොකද්ද මේ පාඩම? මේ පාඩම තමයි නිෂ්පාදන පිරිවැය. අපි දන්නවා ගොඩක් ළමයි මේ නිෂ්පාදන පිරිවැය කියන පාඩම A level විභාගයේදී ආවම ඒ ප්‍රශ්නය මගහැරලා වෙනත් ප්‍රශ්න වලට යනවා. ඇයි ඒ ගොඩක් ළමුන් අතර සංකල්පයක් තියෙනවා මේ පාඩම හරි අසීරු පාඩමක්. මොකද්ද මේ නිෂ්පාදන පිරිවැය කියන්නේ කියලා. ඇත්තටම දරුවෝ නිෂ්පාදන පිරිවැය කියන්නේ එහෙම අසීරු පාඩමක් නෙවෙයි. ඉතාමත් පහසු පාඩමක්. ඉතින් අපි අපගේ YouTube නාලිකාවෙන් අද ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ මොකද්ද මේ නිෂ්පාදන පිරිවැය? මේ නිෂ්පාදන පිරිවැය කියන පාඩමේ මූලික සංකල්ප ටික. විශේෂයෙන් අපි දන්නවා දරුවනේ ආයතන තියෙනවා. ලංකාවේ ආර්ථිකය සෑම ආර්ථිකයකම ආයතන තියෙනවා. මේ ආයතන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදන පිරිවැයක් දරනවා. මෙන්න මේ පොඩි පොඩි සංකල්ප තමයි මේ පාඩමට ගැබ් වෙලා තියෙන්නේ. ඉතින් දරුවනේ අපි වැඩි කතා බහක් නැතුව යමු අද අපගේ පාඩමට නිෂ්පාදන පිරිවැය. ඉතින් දරුවනේ නිෂ්පාදන පිරිවැය කියන අදහස් කරන්න කලින් අපි බලමු නිෂ්පාදනයක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද නිෂ්පාදනයක් කියන්නේ? නිෂ්පාදනයක් කියන්නේ දරුවනේ යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. මොකද්ද? යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා නිෂ්පාදනය කියලා. එතකොට නිෂ්පාදන ශ්‍රිතයක් කියන්නේ මොකද්ද? නිෂ්පාදන ශ්‍රිතයක් කියන සංකල්පය ගත්තොත් යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තාක්ෂණික ක්‍රියාවලිය ගණිතමය ප්‍රකාශයකින් ඉදිරිපත් කිරීමට තමයි අපි කියන්නේ නිෂ්පාදන ශ්‍රිතයක් කියලා. මොකද්ද? යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය ගණිතමය ප්‍රකාශයකින් ඉදිරිපත් කිරීමට අපි කියනවා නිෂ්පාදන ශ්‍රිතයක් කියලා. මෙහිදී යෙදවුම් හා නිමවුම් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවය තමයි මේ නිෂ්පාදන ශ්‍රිතයෙන් නිරූපණය වෙන්නේ. අපි ගත්තොත් Q සමානයි F වාරයක් KL. Q සමානයි F වාරයක් KL. Q කියන්නේ නිමවුම, F රඳා පවතිනවා. අපි කියමු K කියන්නේ ප්‍රාග්ධනය, L කියන්නේ අමුද්‍රව්‍ය. මේ Q කියන නිමවුම රඳා පවතිනවා ප්‍රාග්ධනයයි අමුද්‍රව්‍යයයි මත. මෙන්න මේකට අපි කියනවා නිෂ්පාදන ශ්‍රිතයක් කියලා. ඉතින් දරුවනේ මේ නිෂ්පාදන ශ්‍රිතයකට පස්සේ අපි සාකච්ඡා කරන්න ඕනේ කෙටි කාලය සහ දිගු කාලය පිළිබඳව. අපි දන්නවා ව්‍යාපාර ආයතනයක් කෙටි කාලයක් හම්බ වෙනවා, ව්‍යාපාර ආයතනයකට දිගු කාලයක් හම්බ වෙනවා. මොකද්ද මේ කෙටි කාලය සහ දිගු කාලය කියන්නේ? කෙටි කාලය කියන්නේ දරුවනේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී ව්‍යාපාර ආයතනයක් ඇතැම් නිෂ්පාදන සාධක වෙනස් කරන අතර ඇතැම් නිෂ්පාදන සාධක ස්ථාවරව පවත්වා ගන්නා කාලයට අපි කියනවා කෙටි කාලය කියලා. මෙහිදී ඇතැම් නිෂ්පාදන සාධක ව්‍යාපාරිකයට එහෙම නැත්නම් නිෂ්පාදන ආයතනයට වෙනස් කරන්න පුළුවන්. මොනවද එම වෙනස් කරන්න පුළුවන් නිෂ්පාදන සාධක? විශේෂයෙන් ශ්‍රමය, අමුද්‍රව්‍ය වැනි සාධක කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයකට වෙනස් කරන්න පුළුවන්. හැබැයි ප්‍රාග්ධනය කියන සාධකයේ කෙටි කාලයේදී වෙනස් කරන්න බෑ. ප්‍රාග්ධනය සහ විශේෂයෙන්ම ස්ථාවර සාධක. ස්ථාවරව පවතිනා වූ සාධක විශේෂයෙන්ම ගත්තොත් ප්‍රාග්ධනය කියන සාධකයේ කෙටි කාලයේදී වෙනස් කරන්න බෑ. එතකොට දිගු කාලය ගත්තොත් දිගු කාලයේදී සෑම නිෂ්පාදන සාධකයක්ම වෙනස් කිරීමට හැකියාව තියෙනවා. ව්‍යාපාර ආයතනයකට දිගු කාලයේදී සෑම නිෂ්පාදන සාධකයක්ම වෙනස් කරන්න පුළුවන්. හැබැයි කෙටි කාලයේදී සමහර ඒවා විතරයි වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය තමයි කෙටි කාලයයි දිගු කාලයයි අතර වෙනස. එතකොට කෙටි කාලයේදී අපිට හම්බ වෙනවා පිරිවැය වර්ග කිහිපයක්. මොනවද මේ පිරිවැය වර්ග? FC පළවෙනි පිරිවැය වර්ගය FC ස්ථාවර පිරිවැය. මොකක්ද මේ ස්ථාවර පිරිවැය කියන්නේ? FC ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය කියන්නේ දරුවනේ ස්ථාවර පිරිවැය කියන්නේ නිෂ්පාදනය වෙනස් කළත් නොකළත් නිෂ්පාදන ආයතනයකට එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනයකට පිරිවැයක් දැරීමට සිද්ධ වෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ ස්ථාවර පිරිවැය කියන්නේ කියලා. නිමවුම බිඳුවක් වුණා, නිමවුම ශූන්‍ය වුණත් එම ආයතනයේට එම ව්‍යාපාරයට පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා නම්
අන්න ඒක ස්ථාවර පිරිවැයක්. Q තියෙනවා FC තියෙනවා. නිෂ්පාදනය 0, 10, 20, 30, 40, 50, 60 ආදී වශයෙන් වැඩි කරනවා. නිෂ්පාදනය 0, 10, 20, 30, 40, 50, 60 ආදී වශයෙන් වැඩි කරනවා. ස්ථාවර පිරිවැය 300යි. මේ ස්ථාවර පිරිවැය කිසිම අවස්ථාවකදී වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. නිෂ්පාදනය වැඩි කරත් නිෂ්පාදනය අඩු කරත් එම ආයතනයේට අනිවාර්යයෙන්ම ස්ථාවර පිරිවැයක් දැරීමට සිද්ධ වෙනවා. නිෂ්පාදනයක් කරත් නැතත් මේක දැරීමට සිද්ධ වෙනවා. මොනවද මේ ස්ථාවර පිරිවැය වර්ග? ගොඩනැගිලි වලට ගෙවන්නා වූ කුලිය. ඊට අමතරව වාහන ආදියට ගෙවන්නා වූ කුලිය, ආදායම්, බලපත්‍ර ආදියට ගෙවන්නා වූ ගෙවීම්. මෙන්න මේ වගේ ගාස්තු ස්ථාවර පිරිවැයකට ආයතනයක ස්ථාවර පිරිවැයට අයත් වෙනවා. ඉතින් මේ නිෂ්පාදනයක් කළත් නැතත් මේක ගෙවන්න ඕනේ. ආයතනයක් ගත්තොත්, ව්‍යාපාරයක් ගත්තොත් ඒගොල්ලන්ට කියන්න බෑ අපි මේ අවුරුද්දේ අනේ නැත්නම් අපි මේ මාසේ නිෂ්පාදනය කරේ නැහැ. ඒක හින්දා අපි ඕගොල්ලන්ට කුලියක් දෙන්න බෑ කියලා. ඇයි ඒක ගෙවන්න ඕනේ. ගෙවිය යුතුයි. නිෂ්පාදන කටයුත්තක් කළත් නැතත් මෙන්න මේ ස්ථාවර පිරිවැය කියන දේ ගෙවන්න ඕනේ අනිවාර්යයි. මේක ප්‍රස්ථාරකේ එහෙම නැත්නම් පිරිවැය වක්‍රයකින් ඉදිරිපත් කරොත් ස්ථාවර පිරිවැය මෙන්න මේ විදිහටයි පෙන්වන්නේ. Q FC නිෂ්පාදනය 100යි 200යි 300යි 400යි. පිරිවැය ස්ථාවර. පිරිවැය 300යි. ස්ථාවර පිරිවැය වක්‍රය සරල රේඛීයයි. සරල රේඛීයව පවතිනවා. Q නිමු අක්ෂයට සරල රේඛීයව පවතිනවා. හොඳට ඔළුවට දාගන්න ඕනේ. එතකොට FC කොච්චර නිමුම අඩු කළත්, නිමුම වැඩි කළත්, නිමුම බිඳුවේදී පවා ස්ථාවර පිරිවැයක් ආයතනයකට පවතිනවා. ඕක තමයි ස්ථාවර පිරිවැය කියන්නේ. ඊට පස්සේ අපි යමු විචල්්‍ය පිරිවැයට. මොකද්ද මේ විචල්්‍ය පිරිවැය කියන්නේ? VC විචල්්‍ය පිරිවැය VC විචල්්‍ය පිරිවැය කියන්නේ දරුවනේ නිෂ්පාදනය සමග වෙනස් වන්නා වූ පිරිවැය විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැය කිව්වේ මොකද්ද? නිෂ්පාදනය සමග වෙනස් ස්ථාවරව පවතින පිරිවැය ස්ථාවර පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ නිෂ්පාදනය සමග වෙනස් වන පිරිවැය විචල්්‍ය පිරිවැය. නිෂ්පාදනය වැඩි කරනකොට විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. නිෂ්පාදනය අඩු කරනකොට විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. අපි බලමු Q තියෙනවා VC තියෙනවා. Q 0, 10, 20, 30, 40, 50, 60 ආදී වශයෙන් වැඩි වෙනවා. VC 300, 350, 375, 500, 750, 1000, 1500 ආදී වශයෙන් වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි කරනකොට විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි කරනකොට විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. නිෂ්පාදනය අඩු කරනකොට විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. කොහොමද මේ විචල්්‍ය පිරිවැය වැඩි වෙන්නේ නිෂ්පාදනය වැඩි කරනකොට? ඔන්න බලන්න. මේක වැඩි වෙන්නේ අඩුවන වේගයෙන් වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි කරනකොට විචල්්‍ය පිරිවැය මොකද්ද වෙන්නේ? අඩුවන වේගයෙන් වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. අන්න ඒකට අපි කියනවා විචල්්‍ය පිරිවැය අඩු වෙන වේගයෙන් වැඩි වෙලා වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා කියලා. මෙන්න බලන්න දරුවනේ 300 ඉඳලා 350ට ධන 50යි. 300 ඉඳලා 350 ඉඳලා 375ට ධන 25යි. 375 ඉඳලා 500ට 125යි. 250යි. 250යි 500. හොඳට බලන්න දරුවනේ මෙතෙන්දී අඩුවන වේගයකින් වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙලා තියෙනවා. ඕක තමයි විචල්්‍ය පිරිවැය කියන සංකල්පය. මේක අපි පිරිවැය වක්‍රයකින් නිරූපණය කරොත් විචල්්‍ය පිරිවැය
විචල්්‍ය පිරිවැය යන්නේ දරුවනේ මෙන්න මේ ආකාරයට. අඩු වෙන වේගකින් වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගකින් වැඩි වෙනවා. අඩු වෙන වේගකින් වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගකින් වැඩි වෙනවා. මෙන්න තියෙන විචල්්‍ය පිරිවැය වක්‍රය සරලව ඉදිරිපත් කරන්න අපිට මේ විදිහට පුළුවන්. ඊට පස්සේ තියෙන පිරිවැය වර්ගය තමයි මුළු පිරිවැය. TC මොකද්ද මේ මුළු පිරිවැය කියන්නේ? මුළු පිරිවැය කියන්නේ දරුවනේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතුවට තමයි අපි මුළු පිරිවැය කියලා හඳුන්වන්නේ. ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතුවට මුළු පිරිවැය කියලා හඳුන්වනවා. එතකොට මේ මුළු පිරිවැය ගත්තොත් නිෂ්පාදනයේ බිඳුවේදී නිෂ්පාදනය නොකරන අවස්ථාවකදී මුළු පිරිවැයක් තියෙනවා ආයතනයක. ඒ කොහොමද එහෙම වෙන්නේ? ස්ථාවර පිරිවැයක් තියෙන හින්දා. ඇයි මුළු පිරිවැයට එකතු වෙනවා ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය. එතකොට විචල්්‍ය පිරිවැය බිඳුවක් වුණත් ස්ථාවර පිරිවැයක් තියෙන හින්දා නිෂ්පාදනයේ බිඳුවේදී උනත් මුළු පිරිවැය තියෙන්න පුළුවන්. ඇයි? ස්ථාවර පිරිවැයට මෙතනට ස්ථාවර පිරිවැය එකතු වෙන නිසා. මුළු පිරිවැය වක්‍රය ගත්තා. ඒකත් අඩු වෙන වේගයෙන් වැඩිලා පස්සේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. 100 200 300 ආදී වශයෙන් වැඩි වෙනවා මුළු පිරිවැය මෙතනින්. අපි ගත්තොත් 300 කියලා ස්ථාවර පිරිවැය මෙතනින් තමයි ඒක පටන් ගන්න. ඔන්න තියෙනවා දරුවනේ මුළු පිරිවැය වක්‍රය. ඇයි මෙතනින් පටන් විචල්්‍ය පිරිවැය පටන් ගත්තේ බිඳුවෙන් පටන් ගත්තේ. හැබැයි මුළු පිරිවැය පටන් ගන්නේ 300න්. ඇයි ඒ ස්ථාවර පිරිවැයක් මේක ඇතුලේ කැප්ව පවතින හින්දා. ඒක හොඳට ඔලුවට දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට හම්බ වෙන පිරිවැය වර්ගයක් තමයි සාමාන්‍ය පිරිවැය කියන්නේ. ඒකෙත් අපිට දකින්න පුළුවන් මේ පිරිවැය වර්ග ටිකම තමයි සාමාන්‍ය පිරිවැය. හැබැයි සාමාන්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? සාමාන්‍ය පිරිවැය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අපි දැන් මෙතන බැලුවේ මුළු සමස්ත නිෂ්පාදනය පිළිබඳව. ඒත් අපි මෙතෙන්දි බලන්නේ සාමාන්‍ය පිරිවැය වර්ග වලින් බලන්නේ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා කොතරම් පිරිවැයක් ගත වුණාද කියලා. සාමාන්‍ය මුළු පිරිවැය, ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය වර්ග තුනේම ඒකකයක් නිෂ්පාදනය කිරීමට කොතරම් පිරිවැය වර්ගයක් ගියාද කියලා. අපි බලමු. AFC සාමාන්‍ය ස්ථාවර පිරිවැය. AFC සාමාන්‍ය ස්ථාවර පිරිවැය. කලින් බැලුවේ ස්ථාවර පිරිවැය. හැබැයි මේක සාමාන්‍ය ස්ථාවර පිරිවැය. අරක FC මේක AFC. එතකොට සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා කොතරම් ස්ථාවර පිරිවැයක් ගියාද කියන එක තමයි මෙතනින් අපි බලන්නේ. ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වූ ස්ථාවර පිරිවැය තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය නිරූපණය වන්නේ. කොහොමද හොයන්නේ? AFC සමානයි FC බෙදීම Q. කොහොමද හෙව්වේ? AFC සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන්නේ FC ස්ථාවර පිරිවැයෙන් බෙදෙනවා සමස්ත නිමවුම. හරිම සරලයි. AFC සමානයි FC බෙදීම Q. හොඳට බලන්න මේ AFC වක්‍රය මෙන්න මේ ආකාරයෙන් තමයි පිටන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි AFC වක්‍රය පිහිටනු ලබන්නේ. මේක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි කවදාවත් මෙන්න මේ බිඳුව ලක්ෂයට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනට එන්නේ නැහැ AFC වක්‍රය. ඇයි? මේ සෑම අවස්ථාවකදීම නිෂ්පාදනයේ ස්ථාවර පිරිවැයක් තියෙනවා. ඒකින්ද AFC වක්‍රය කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය කිසිම දායකවත් බිඳුවක් වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් පහළට බෑවුම් වන පිරිවැය වක්‍රයක් තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැයට තියෙන්නේ. ඒක ඔළුවට දාගන්න ඕනේ.
එතකොට FC හදන්නේ FC බෙදන්න ඕනේ Q වල. ඊට පස්සේ ගත්තම AVC සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය AVC. මේකෙන් අපි බලන්නේ එක් ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා ගිය විචල්්‍ය පිරිවැය ප්‍රමාණය. මොකද්ද? එක් ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා ගිය විචල්්‍ය පිරිවැය ප්‍රමාණය තමයි AVC කියලා කියන්නේ. එතකොට AVC වක්‍රය ගත්තොත් AVC වක්‍රය ඉංග්‍රීසි U හැඩයක් උඩට තමයි පිටන්නේ. AVC වක්‍රය දරුවනේ පිටන්නේ U අකුරේ හැඩයට ඉංග්‍රීසි U අකුරේ හැඩයට තමයි AVC වක්‍රය පිටන්නේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය පිටන්නේ. මෙන්න මෙතන තමයි AVC වක්‍රය අවම වෙන්නේ. මේක පළමු අඩු වෙලා පස්සේ වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි කරනකොට අඩු වෙලා පස්සේ ආයෙ වැඩි වෙනවා. මේකට බලපානවා හීනවන ආන්තික පළදා නීතිය කියලා දෙයක්. මොකද්ද බලපාන්නේ? මම කියලා දෙන්නම්. හීනවන ආන්තික පළදා නීතිය. අන්න ඒකෙන් තමයි මේක AVC පළමුව අඩු වෙලා යම් කිසි ස්ථානයකට ආවට පස්සේ ආයේ වැඩි වෙනවා. හොඳට බලන්න දරුවනේ. මෙතන තියෙනවා අවම ලක්ෂ්‍ය. AVC වල අවම ලක්ෂ්‍ය. මේ AVC වල අවම ලක්ෂ්‍ය තමයි ව්‍යාපාරයක් වසා දැමීමේ ලක්ෂ්‍ය. ඇයි එහෙම කියන්නේ? ඇයි මේ AVC වල අවම ලක්ෂ්‍යදී ව්‍යාපාරයක් වසා දමන්නේ? ඒ ව්‍යාපාරය එහෙම නැත්නම් නිෂ්පාදනය කරගෙන යාමට අවශ්‍ය අවම විචල්්‍ය පිරිවැයවත් මෙතනින් ආවරණය වෙන්නේ නැහැ. නිෂ්පාදනයේ තවදුරටත් පවත්වාගෙන යාම අලාභයි. ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාම අලාභින්දා AVC වල අවම ලක්ෂ්‍ය අපි කියනවා නිෂ්පාදන ආයතනයක්, ව්‍යාපාර ආයතනයක් වසා දැමීමේ ලක්ෂ්‍ය කියලා. ඒක දැන්ට ඔළුවේ එහෙම තියාගන්න. මේ U අකුරේ හැඩය ගන්නේ හීනවන ආන්තික පළදා නීතිය නිසා. අපි බලමු ATC. එහෙම නැත්නම් සාමාන්‍ය මුළු පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැය කියන්නේ එක් ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා ගත වූ මුළු පිරිවැය. හරිම වැදගත්. පිරිවැය පාඩමේ තියෙන වැදගත්ම පිරිවැය කොටස තමයි සාමාන්‍ය මුළු පිරිවැය කියන්නේ. එක් ඒකකයක් නිපදවීම සඳහා භාවිතා වූ පිරිවැය කොටස. ඒකත් ඉංග්‍රීසි U අකුරේ හැඩය ගන්නවා. ඒකත් ඉංග්‍රීසි U අකුරේ හැඩය ගන්නවා. මේකටත් බලපානු ලබන්නේ දරුවනේ හීනවන ආන්තික පළදා නීතිය කියන සංකල්පයමයි. එතකොට දරුවනේ අපි කතා කරේ මූලික පිරිවැය වර්ග ටික. මොකද්ද මූලික පිරිවැය වර්ග ටික? ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය, මුළු පිරිවැය, සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය කියන පිරිවැය වර්ග ටික තමයි අපි දැනට සාකච්ඡා කරේ. කෙටි කාලය තුලදී මෙන්න මේ පිරිවැය ටික තමයි සාකච්ඡා වෙන්නේ. අපි දැන් සාකච්ඡා කරමු හීනවන ආන්තික පළදා නීතිය කියන්නේ මොකක්ද කියලා. හීනවන ආන්තික පළදා නීතිය. දැන් අපි සාකච්ඡා කරා ATC වක්‍රයටත් AVC වක්‍රයටත් U ඉංග්‍රීසි U අකුරේ හැඩය ලැබුණේ ඇයි? ඇයි මේ ඉංග්‍රීසි U අකුරේ හැඩය ATC වක්‍රයට AVC වක්‍රයට ලැබුණේ? ඒක ලැබුණේ හීනවන ආන්තික පළදා නීතිය නිසා. මොකද්ද මේ හීනවන ආන්තික පළදා නීතිය කියන්නේ? හීනවන ආන්තික පළදා නීතිය කියන්නේ දරුවනේ අපි දන්නවා කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් ඇත්තම නිෂ්පාදන සාධක වෙනස් කරනවා. විශේෂයෙන් ශ්‍රමය වගේ නිෂ්පාදන සාධක කෙටි කාලයේදී වෙනස් කරනවාමයි. ඉතින් නිෂ්පාදනයේ පුළුල් කරනකොට අලුතෙන් ශ්‍රමිකයන් නිෂ්පාදන ආයතනයකට බඳව ගන්නවා.
එසේ බඳවා ගැනීමේදී නිෂ්පාදන ආයතනයේ ATC AVC නිෂ්පාදනය වැඩි කරනකොට නිෂ්පාදකයන් ශ්‍රමිකයන් බඳවා ගන්න. එසේ බඳවා ගැනීමේදී ආයතනයේ සාමාන්‍ය පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ක්‍රමයෙන් පහත වැටෙනවා. මෙසේ පහත වැටීමේදී එක් අවස්ථාවකට පසු නැවතත් පිරිවැය වැඩි වෙනවා. එක් අවස්ථාවකට පස්සේ ආයේ පිරිවැය ඉහළ යනවා. සාමාන්‍ය පිරිවැය, මුළු පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආයේ ඉහළ යනවා. ඇයි ඒ ඉහළ යන්නේ? නිෂ්පාදන ආයතනයේ යම්කිසි ධාරිතාවයක් තියෙනවා. නිෂ්පාදකයන් එහෙම නැත්නම් ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ධාරිතාවයක් තියෙනවා. යන්ත්‍රෝපකරණ තියෙන්නේ සීමිත ප්‍රමාණයයි. මෙතනින් පස්සේ බඳව ගත්තොත් තවත් පුද්ගලයෙක්, තවත් ශ්‍රමිකයෙක් ආයතනයට බඳව ගත්තොත් එම ආයතනය එතනින් පස්සේ පාඩු ලබන්න පටන් ගන්නවා. යම්කිසි ධාරිතාවයක් තියෙනවා. ගන්න පුළුවන් ධාරිතාවයක් තියෙනවා. ඒ ධාරිතාවය ඉක්මවල ගත්තම නිෂ්පාදන ආයතනයේ පාඩු ලබනවා. අන්න දරුවනේ නිෂ්පාදන ආයතනයේ පිරිවැය, ව්‍යාපාර ආයතනයේ පිරිවැය ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. ඔන්න ඕකට තමයි සරලවම කිව්වොත් මම හරිම සරලව ඉදිරිපත් කරේ. ඒකට තමයි කියන්නේ හීනවන ආන්තික ඵලදා නීතිය. තවත් එක් ඒකකයක් නිපදවීම සඳහා තවත් එක් පුද්ගලයෙකු ගැනීමේදී මුළු පිරිවැය පහත වැටෙන ප්‍රමාණයට තමයි හීනවන ආන්තික ඵලදා නීතිය කියලා. මුළු පිරිවැය ඉහළ යන ප්‍රමාණයට තමයි හීනවන ආන්තික ඵලදා නීතිය කියලා අපි අදහස් කරන්නේ. ඉතින් දරුවනේ හීනවන ආන්තික ඵලදා නීතිය අපිට මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු වැදගත්ම කොටසකට. කෙටි කාලය තුලදී අපි මේ සමීකරණ ටිකෙන් තමයි සෙල්ලම සෙල්ලම් ටික දාන්නේ. මොනවද මේ සමීකරණ ටික? TC FC VC TC FC VC පේන්නේ නැහැ. TC FC VC TC කියන්නේ මුළු පිරිවැය, FC කියන්නේ ස්ථාවර පිරිවැය, VC කියන්නේ විචල්්‍ය පිරිවැය. TC ඕගලන්ට පුළුවන් නම් ලියා ගන්න මම මේ කියන සමීකරණ ටික. TC සමානයි FC ධන VC. කොහොමද මොකක්ද TC කියන්නේ? ස්ථාවර මුළු පිරිවැය හොයන්නේ කොහොමද? ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතුවට. TC සමානයි FC ධන VC. FC සමානයි FC හොයන්න කිව්වොත් FC සමානයි TC ඍණ VC. මුළු පිරිවැයෙන් අඩු කරනවා විචල්්‍ය පිරිවැය අන්න එනවා ස්ථාවර පිරිවැය. ඊට පස්සේ VC සමානයි, එහෙම නැත්නම් විචල්්‍ය පිරිවැය සමානයි VC සමානයි TC ඍණ FC. විචල්්‍ය පිරිවැය සමානයි විචල්්‍ය පිරිවැය හොයන්නේ ස්ථාවර පිරිවැයෙන් අඩු කරනවා මුළු පිරිවැයෙන් අඩු කරනවා ස්ථාවර පිරිවැය. මොකද්ද සමීකරණ ටික? TC සමානයි FC ධන VC, VC සමානයි TC ඍණ FC, FC සමානයි TC ඍණ VC. ඔන්න ඔය සමීකරණ ටික ඉතාමත් වැදගත්. මීට අමතරව සාමාන්‍ය පිරිවැය හොයන්න කිව්වොත් ATC සමානයි AFC ධන AVC, AFC සමානයි AVC ඍණ ATC, ATC සමානයි AFC ධන AVC, AFC සමානයි ATC ඍණ AVC, AVC සමානයි ATC ඍණ AFC. ඔන්න ඔහම තමයි ඔය ටික හොයන්නේ. ඊට අමතරව ATC හොයන්න කිව්වොත් ATC හොයන්න පුළුවන් TC බෙදීම Q, AVC හොයන්න පුළුවන් VC බෙදීම Q, AFC හොයන්න පුළුවන් FC බෙදීම Q. ඔන්න ඔය ආකාරයෙන් සමීකරණ ටික එහාට මෙහාට කරලා සාමාන්‍ය පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය, ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය, මුළු පිරිවැය කියන ඒවා පිරිවැය ಜಾති හොයාගන්න පුළුවන්. ඉතින් දරුවනේ මේ සමීකරණ ටිකක් ඉතාමත් වැදගත්. ඕගොල්ලෝ ලියා ගන්න. ඉතින් අපි අද ඉදිරිපත් කරේ ඕගොල්ලන්ට කෙටි කාලය තුලදී නිෂ්පාදන ආයතනයකට හමුවන්නා වූ පිරිවැය වර්ග මොනවද? මේ පිරිවැය මොනවද? මේ පිරිවැය වක්‍රවල ස්වභාවය කුමක්ද? මේ වයින් ගණනාව විසඳන්නේ කොහොමද? කියන දේවල් තමයි අපි ඕගොල්ලන්ට අද වීඩියෝ එකෙන් ඉදිරිපත් කරලා අපි ඊළඟ වීඩියෝ එකේදී දිගු කාලීන පිරිවැයට යනවා. දිගු කාලීන පිරිවැයේදී හම්බ වෙන සංකල්ප මොනවද? ඒ ආශ්‍රිතයෙන් හම්බ වෙන ගණන් මොනවද කියන දේවල්
අපි එතෙන්දි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දරුවනේ අද දවසේට අපගේ මේ පාඩම අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ රැඳී සිටින්න පසිදු ලියනගේ YouTube නාලිකාව සමගින් අපි නැවත දවසක හමු වෙනවා.